ඉතින් අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගන්න යනවා. මම ඔබත් එක්ක බෙදා ගන්න යන දේ තමයි දෙවියන් වහන්සේ දුන්න උරුමය අත්පත් කර ගැනීමට සටනක් ඇත. ආමේන්. දෙවියන් වහන්සේ දුන්න උරුමය අත්පත් කර ගැනීමට සටනක් ඇත. හොඳයි අපි පෙරලා ගමු දෙවියන් වහන්සේගේ වචනය ජොසුවා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට අපි 3 වෙනි පදයේ දක්වා කියමු. ජොසුවා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා. පෙරලා ගත්ත කෙනෙක් කියවන්න. ජොසුවා 8 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා. හායි අල්ලා ගැනීම. ස්වාමින් වහන්සේ ජොෂුවාට කතා කොට බය නොවන්න, නොකැළඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමග ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු සහ ඔහුගේ සෙනගත්, ඔහුගේ නුවරත්, ඔහුගේ රටත් නුඹ අතට පාවා දී තිබේ. නුඹ ජෙරිකෝවටත් එහි රජටත් කළ ලෙස හායිටත් එහි රජටත් කරන්න. නමුත් එහි කොල්ලය හා සිව්පා වූ නුඹලාට කොල්ලයක් කොට ගන්න. නුවරට එහයින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක. මෙසේ ජොෂුවා සහ මුළු යුද සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යොෂුවා බල සම්පන්න යුද්ධකාරයන් 30000ක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින් ඔවුන්ට අනකොට නුබලා නුවරට එහායින් සැඟවී සිටින්න. නුවරින් වැඩි දුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න. මාද මා සමග සිටින සියලු සෙනගද නුවරට ලං වී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමුව. හොඳයි. අපි මං හිතන්නේ මේ කොටස ගොඩක් අය කියවලා ඇති. දෙවියන් වහන්සේ ස්තුති කරන විශේෂයෙන් අද නමස්කාර මෙහෙවීම කරපු දරුවා නිසා මම හිතුවේ අවුරුදු 14යි කියලා. මම පාස්ටර්ට ස්ටෙපනිට අවුරුදු 14යි. හැබැයි අවුරුදු 12ක ළමයි. ස්ටෙපනි ගැන ඒ වගේ මෙතන ඉන්න තරුණ දරුවෝ ගැන දෙමව්පියෝ යාඥා කරන්න මන්ද ඔවුන්ගේ අනාගතයට දැන් ඉඳන් කියන්න. අනාගතයට ඔවුන්ට ලැබෙන්න ඉන්න සුදුසු සහකාරයෝ සහකාරියන් දෙවියන් වහන්සේම තෝරගත්ත අය වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ගමන යන්න බෑ. ඒක ඔබ යාඥා කරන්න දෙමව්පියෝ හැටියට. මොකද දෙවියන් වහන්සේ අවසානයේ ළමයි ගායනා කරා සිහසුන මගේ හදවතේ ඇත්තම් ස්ථානයක්. ඒක දෙවියන් වහන්සේට විතරයි. ඒ තරුණ ළමයි ගායනා කරද්දී දෙමව්පියෝ යාඥා කරන්න මන්ද ඔය කාලේ තමයි හදවතේ සිහසුන දරන්න කාලකන්ණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ නැති කරන අය වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ තුල රජ කරනවා නම් ඔබේ යාඥාව ඔබේ දරුවගේ අනාගතය යහපත් තීරණයක් ගන්න. ඔබට තේරෙනවා ඇති. දැන් කියයි අපේ අය අනේ මට නම් කවුරුත් ඕනේ නැහැ කියලා. මොකද අපේ පුතා කියන්නේ මම නම් බඳින්නේ නැහැ. මම බඳින්නේ නැහැ. අමතක වෙලා කියවෙනවා. වෙලාවකට කියවෙනවා. ඔබ මතක තියාගන්න. ඔබේ දරුවෝ ගැන ඔය පාස්ටර් කොහොමද තවත් කියලා තිබුණේ? මම බඳින්නේ නැහැ කිව්වා. ඉතින් ඔබත් ඔබේ පුංචි කාලේම කියන්නේ නැත. නමුත් ඔය වයසේ මේ හදවත ගිය ඇදුන තැනක් නැත්තම් ඒ දෙවියන් වහන්සේ නම් ඒ ජීවිතය ආරක්ෂා වෙන්න යනවා. හොඳයි අපි දේශනාවට යමු. මෙතන කියනවා ඔබ කියෙව්වොත් දෙවියන් වහන්සේ ජොසුවට කතා කරලා කියනවා අල්ලගන්න පිරිස නගරයක් ගැන. ඒ හායි කියන නගරය අල්ලගන්න පිරිස ජොසුවට දෙවියන් වහන්සේ කතා කරද්දී 5 වෙනි පදයේ කියනවා එක දෙයක් පළමු වතාව වගේ නෙවෙයි කියනවා. ඒ කියන්නේ මේ හායි අල්ලගන්න පිරිස මේ වතාවට කලින් තව වතාවක් එයාලා ගිහිල්ලා තියෙනවා. සටන් කරන්න. හැබැයි පළමු වතාවේ මොකද උනේ? මේ කොටස කියවද්දී අහු වෙනවා පළමු වතාවේ ඔවුන් පරාජයටපත් වුණා. අපි කියවුවොත් ජොසුවා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා අපිට හොයාගන්න පුළුවන් ඒ හායි නගරය පළමු වතාවේදී ඔවුන්ට අත්පත් කරගන්න බැරි වුණේ ඇයි කියන කාරණාව. අපි කියමු. එහෙත්
ඊශ්‍රායල් පුත්‍රයෝ කැප කළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යුදා ගෝත්‍රයට අයිති සේරාගේ පුත්‍ර වූ ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍ර වූ ආකාන් කැප වූ දෙයින් ගත්තේය. ස්වාමින් වහන්සේගේ උදහස ඊශ්‍රායල් පුත්‍රයන්ට විරුද්ධව ඇවිලුණෝය. තවද ජොෂුවා ජෙරිකෝවේ සිට බෙතේලට නැගෙනහිරින් බෙතාවන් ළඟ වූ හායිට ජෙරිකෝවේ සිට මිනිසයන් යවමින් නුඹලා නැගී ගොස් දේශයේ සෝදිසි කර එන්නයි ඔවුන්ට කීවේය. ඒ මිනිසයෝ නැගී ගොස් හායි සෝදිසි කරගෙන යොෂුවා වෙතට හැරී ඇවිත් ඔහුට කතා කොට මුළු සෙනග යන්නට ඕනෑ නැත. 2,000ක් පමණ මිනිසය ගොස් හායිට පහර දෙත්වා. එහි සිටින අය ස්වල්ප නිසා මුළු සෙනග එහි යැවීමෙන් වෙහෙස කරවන්නට ඕනෑ නැතැයි කීවෝය. ඒ හැටියට සෙනගගේ 3,000ක් පමණ මිනිසයෝ එහි ගියෝය. නමුත් ඔවුන් හායි මිනිසයන් ඉදිරියේ පලා ගියෝය. හායි නුවර මිනිසයෝ ඔවුන්ගෙන් 36 දෙනෙක් පමණ මැරුවෝය. ඔවුහු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගෙන ගොස් පල්ලමේදී ඔවුන්ට පහර දුන්නේය. එවිට සෙනගගේ සිත් දිය වී ගොස් වතුරමෙන් වුණේය. හොඳයි අපි බැලුවොත් මම ආසම පොතක් තමයි පරණ ගිවිසුම. ඒකට හේතුව එදා ඒ පුරුෂය තමයි යුද්ධයට අරන් ගියේ. මං හිතනවා මං වගේ අය, ඒව නැත්තම් තීෂ වගේ අය, මිෂෙල් වගේ අය, කුඩි වගේ අය, ඒ වගේම මේ දරුවෝ ස්ටෙපනි ඒ වගේ කාන්තාව අතර හිටියා නම් අනිවාර්යෙන් ජොසුවත් එක්ක යනවා යුද්ධ කරන පිණිස. ආමෙන්. මෙතන මොකද්ද කරන්නේ? හායි දේශය දැකලා, නගරය දැකලා ඒ ස්ථානයේ ජොසුව කියනවා අපි ටික දෙනෙක් ගියොත් ඇති. ඒ දේශය අල්ලගන්න කියලා. උතන යුදා ගෝත්‍රයෙන් ආවා ආකාන් කියන පුද්ගලයා යම් පාපයක් කරාට පස්සේ සිද්ධ වුණා සිදුවීම තමයි ජොසුවා පොතේ කියන්නේ. දෙන්නෙක් තුන් දෙනෙකුට යුද්ධ කරලා ජය ගන්න පුළුවන් වුණ උරුමය 3000කට ගිහිල්ලවත් ජය ගන්න බැරි වුණ කතාවක්. මගේ සේවන්ත මිත්‍රය, එක පවිත්‍ර මිනිසෙක් ඇති දෙවියන් වහන්සේට දේශයක් වෙනස් කරන්න. ඒකයි දෙවියන් වහන්සේ ලොත්ට කතා කරලා කිව්වේ එක්කෙනෙක් හිටියානම් 10 දෙනෙක් හිටියානම් යොසු කවුද ලොත් අහනවා අපිට මේක ගලව ගන්න පුළුවන්ද කියලා. ආබ්‍රහම් ඒ වගේම ලොත් මැදහත්කම් කරනවා සොදොම ගොමෝරාව. එතකොට කියන ධර්මිෂ්ඨය 10 දෙනෙක් හිටියානම් මම ගින්නෙන් විනාශ කරන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි මේ අය ඔවුන්ගේ හදවත දියවිලා ගිය තරමට පරාජයටපත් උනේ? ඒ ස්ථානයේ කියන අකප්පදයක් ඒ යුදා ගෝත්‍රයේ ආකාන් තුල සිදුුණා කියලා. අපි දකිනා යුදා ගෝත්‍රය ආවේ යේසුස් වහන්සේ. ඒක ඔක්කොමලා දන්නවා. යුදා ගෝත්‍රයේ කවුද? යුදාගේ අම්මා මුල්ම අම්මා කවුද? හොඳ ප්‍රශ්නයක්. බයිබලයේ කියන අය. ලෙයා යුදාව බිහි කරලා කියනවා මට දැන් ඇති දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා. හොඳට ගිහිල්ලා බලා ගන්න යුදා ගෝත්‍රයේ මව තමයි ලෙයා. ඇයි ලෙයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ? ලෙයා ඒ යුදාව බිහි කරන්න පෙර ඔහු ආදරය කරා යාකෝබ්ට. හැබැයි යාකෝබ්ගේ ආදරය ලෙයාට ලැබුණේ නැහැ. බලන්න ලස්සන රසවත් කතන්දර ලස්සනට කියවන්න බයිබලේ. ලෙයාට මේ යාකෝබ්ගේ ආදරය ලැබුණ නැතිවීමට හේතුව යාකෝබ් ආදරය කරේ රාකේල්ට. ඒ නිසා ලෙයාට ඕන වුණා ආදරය යාකෝබ්ගේ ආදරය ලබා ගන්න නොහැකි වීම නිසා ඇය තේරුම් ගත්තා මට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරොත් ඇති කියලා. ඔබ මතක තියාගන්න. ඔබට ආදරය මිනිසයන්ගේ අහිමි වෙච්ච කෙනෙක් නම් ස්වාමි පුරුෂයා ඔබව තේරුම් ගත්තේ නැත්නම් භාර්යාවට ඔබව තේරෙන්නේ නැත්නම් ඔබත් කියන්න ලෙයා කිව්වා වගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇයි දන්නවද? ඇගේ වචනය කන්නකොටගෙන යුදා ගෝත්‍රයේ ගැලවුම්කාරයා බිහි වෙන පිණිස අපි ගායනා කරනවා යුදාවේ සිංහයා. යුදාවේ සිංහයා බිහි කරන්න ආපු පරම්පරාවේ මවක් තමයි ලෙයා කියන්නේ. දැන් අපි කතාවට යමු. ආකාන්ගේ පාපය නිසා දෙවියන් වහන්සේට බැරි වුණා ඒ ස්ථානයේ උන්ට උරුමය අත්පත් කරලා දෙන්න. ඒ නිසා 3000ක් ගියා. ඔවුන් පරාජයටපත් වෙලා ආපසු එනකොට මොකද්ද කරේ? අපි කියමු 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. යොසුවා පොතේ 7:6 අපි කියමු. යොෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන
ඊශ්‍රායල් වැඩිමහල්ලන් සමග ස්වාමින් වහන්සේගේ ගියවුසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය. ඔවුහු තමුන්ගේ හිස් පිට දූලිද දමා ගත්තෝය. හොඳයි. දැන් මොකක්ද කරන්නේ මේ ස්ථානයේ කියනවා ජොසුවට තමන්ගේ සේනාව පරාජයට පත් වෙලා එන එක දකින්න බලන්න බැරි වුණා. ඒ වගේ මොහුගේ නායකත්වයේ එඩිතරකම තිබුණේ අපි හායි දේශය අල්ල ගන්නවා කියලා. මේ ශ්‍රී ලංකාව දේශයේ සභා පාලකවරු සභා පාලකවරියක් නැගිටිනවා අපි මේ ලංකාවම අල්ල ගන්නවා කියලා. හැබැයි තවමත් අපොහොසත්. ඒකට හේතුව ඇයි? මේ ස්ථානයේ කියන ආකාගේ පාපය නිසා කියලා. අද දේව ගැතිවරු දෙවියන් වහන්සේගේ නායකයෝ ඇදහිලිවන්ත සෙනග අකපදේ කරමින් අපවිත්‍ර දේ කරමින් එළියේ ඉන්න අයට වඩා අනාචාරකම් කරමින් දේශය දිනා ගන්න යනවා. හැබැයි දේව වචනේ කියනවා පරාජය තමයි හිමි වුනේ කියලා. ඇතුළාන්තේ දන්නේ දෙවියන් වහන්සේ. පරණ ගිවිසුම කියවද්දී ඔබට තේරෙනවා සිත තේරුම් ගන්න දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඉතින් මෙතන වාඩි වෙලා ඉන්න ඔබ ගැනවත් මං ගැනවත් නෙමෙයි කියන්නේ. ඔබ යම් උරුමයක් ලබන්න ඉන්නවනම් ඔබ ඇතුළාන්තය වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. පාපය සමග ඔබට ජය ගන්න බෑ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ජොසුවා මොකද්ද කරන්නේ? ගිවිසුම් ඉස්සරහ ගිහිල්ලා නිරහරව දූලි ඉහගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හෙව්වා කියලා. ජොසුවා වගේ නායකයාද අවශ්‍යයි. වැරද්දක් සභාවට වෙනවා නම් දේශය දිනා ගන්න බැරි නම් නායකත්වය මොකද්ද කරන්න ඕනේ? දෙවියන් වහන්සේලාත් බැනලා සභාව සමග දෙවියන් වහන්සේට දොස් කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ ගිවිසුම ළඟ වැඳ වැටෙන එකයි. ආමේන්. කීයෙන් කී දෙනාද Tamanට වැරදුනහම ගිවිසුම ළඟ වැඳ වැටෙන්නේ? එහෙම නැත්නම් දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ. අපි බලන්න යනවා මේ වෙලාවේදී ඔවුන් සෙව්වා පරාජයටපත් වෙන වෙලාවේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. අපි ගොඩක් වෙලාවට පරාජයටපත් කරන වෙලාවේ පරාජයටපත් වෙන වෙලාවේ මොකද්ද කියන්නේ? අවුරුදු 20ක් ඇදහිල්ලේ ගමන දෙවියන් වහන්සේගෙන් හැමදාම ඉල්ලනවා. දෙවියන් වහන්සේට කන ඇහෙන්නේ නැහැ. ඒකයි අපි ඉස්සරහට යමු. දෙවියන් වහන්සේ දේශය අල්ල ගන්න පිණිස දෙවියන් වහන්සේට බැරි වුණා පරණ පරම්පරාවත් එක්ක යන්න. ඒ නිසා තමයි ආශිර්වාදලත් කණ්ඩායමක් උදෑසන මේ ඉස්සරහ නමස්කාරයේ මෙහෙවනවා. මං කියන්නේ පරණ පරම්පරාව ආශිර්වාද නැහැ කියලා. උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේට ඔබ තුල ක්‍රියා කරන්න බැරි විදියට ඔබ දේව අභිමුඛය හොයන්නේ නැත්නම් ඔබ තවම ඔබේ ජීවිත ගමන යුද්ධෙන් සටනෙන් පරාජයටපත් වෙන්න යනවා. අපි බැලුවොත් මේ අය දේව අභිමුඛය හෙව්වා. දේව ගිවිසුම් කරඬුව ගාව හිටියා. ඔබ දන්නවද? ස්ටෙෆනි නමස්කාර මෙහෙවද්දී, තීර්ෂා නමස්කාරය මෙහෙවද්දී, ට්‍රූඩි මිෂෙල් අනිත් දරුව නමස්කාරය මෙහෙවද්දී දේව අභිමුඛය අපිට දැනෙනවා. ඇයි දන්නවද? හදවතේ නෑ. දවල්ට මොනවද කන්නේ? රැට මොනවද උයන්නේ? දෙවියන් වහන්සේට ලේසි මේ ස්ථානේ නමස්කාර කරන්න. වැඩිහිටියෝ නමස්කාර කරන්න ගියාම කොයි වෙලේ මගේ ව්‍යාපාරයේ උදෙසා මට නැගිටින්න වෙයිද දන්නේ නැහැ. කොයි වෙලේ මට මේ දේ කරන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. මතක තියාගන්න. ඔබේ යාඥාවත් අපරාධේ ඔබේ හදවත දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සොයන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේ ළඟ සිට ගන්න. ආමේන්. අපි බලමු මේ ගිවිසුම් කරඬුව හදන්න. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වැඩ වාසය කරන පිණිස මෝසස්ට දවස් කීයක් ගියාද? කී දෙනෙක් දන්නවද? පරණ ගිවිසුම කියවලා ඉවර නම් ඔබට හොයාගන්න පුළුවන්. ඈ? දවස් 40ක් විශේෂ උත්තර දුන්න හරි. හැබැයි ඒ 40න් අභිමුඛය හොයාගන්න බැරි වුණා. ගිවිසුමේ දසපණත අරගෙන පල්ලෙහාට එනකොට මොකක්ද වුනේ? අර ටික ඔක්කොම රන්වස්සෙක් හදාගෙන නමස්කාර කරද්දී ඒ දසපණත ලෑලි දෙක කඩලා දැම්මා. ඊට පස්සේ ආයෙත් මෝසස් කන්දට ගියා. එතන දවස් 40ක් ආයෙත් හිටියා. ඔක්කොම කාලය බලද්දී මාස 11ක් විතර ගිහිල්ලා දෙවියන් වහන්සේ අභිමුඛයේ ඉඳලා මෝසස්ට සිද්ධ වුණා නිරහරව ඉඳලා ඒ දෙවියන් වහන්සේ වැඩ වාසය කරන මණ්ඩපය ඒ ස්ථානේ හදා. ওই ටික ඔක්කොම හම්බෙනවා නික්මයාම පොතයි ලෙවි කතාවයි කියවයි. හැබැයි අද දේව අභිමුඛය ගන්න මාස 11ක් යන්න ඕනේ. යේසුස් වහන්සේ එක මොහොතක් එකවරක් කුරුසේ පූජා වීම කරනකොටගෙන අද ඒ දේව අභිමුඛය
අපේ හදවතට ඇවිදලා තියෙනවා. අපිට පහසු නිසා දේව අභිමුඛයට යන්න අමාරුයි. දෙවියන් වහන්සේ මාවත හදලා දීපු නිසා පුරුෂපත් වෙලා දේව අභිමුඛය අපිට දුන්න නිසා අපිට අමාරුයි දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න. හැබැයි මෝසස් දවස් 42ක් නිරහරව යාඥා කරලා තමයි ඒ දේව අභිමුඛය මණ්ඩපය තුලට දෙවියන් වහන්සේගේ වැඩ වාසය කිරීම ගෙනාවේ. ආමේන්. අපි දැන් යමු මොකද්ද? ඔබේ මගේ ජීවිතයේ දේව අභිමුඛය එහෙම නැත්නම් උරුමය අත්පත් කර ගන්න නම් ඔබටත් මටත් අද සටනක් තියෙනවා. එදා ජොසුවට තිබ්බා වගේමයි. ජොසුවට පරාජය හිමි වුණේ අපවිත්‍රකම අකප දේවල් ඒ මැදේ තිබුණ නිසා. ඒක ගින්නෙන් විනාශ කරනතු. ඔබ කියවන්න අද ගෙදර ගිහිල්ලා රසවත් දුක්බර වේදනාත්මක කතාවක්. එක මිනිසෙකුගේ ආශාව කර්ම කොටගෙන 3000ක ජීවිත, ඒ වගේම මරණීය ජීවිත ගොඩක් අහිමි වුණා. එක්කෙනෙකුගේ පාපයේ කර්ම කොටගෙන. මව්වරුනි, පියවරුනි, ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛව හොයන්න බැරි වුණොත් ඔබ දන්නවද ඔබට උරුම කරගන්න බෑ, ඔබේ පවුලට උරුම කරගන්න බෑ දෙවියන් වහන්සේ ඔබට සූදානම් කරලා තියෙන ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ ස්ථානයේ කියලා ගින්නෙන් ඒ අපවිත්‍ර පුද්ගලයාව පුච්චලා දැම්මා. මේ උදෑසන ඔබට දේව අභිමුඛයට එන්න බැරි ස්ථානක ඉන්නවා නම් සුද්ධාත්මයන් වහන්සේගේ ගින්න, සුද්ධාත්මයන් වහන්සේකට උපකාර කරන්න යනවා අතුලාන්තය පවිත්‍ර කරන පිණිස. කාලය ගන්න එපා. මන්ද අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ උරුමය අපිට ලැබෙන දවස අද වෙන්න පුළුවන්. අපි යමු යොසුවා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයයි 11 වෙනි පදයයි කියවන්න. යොෂුවා අලියොම නැගිට සෙනග රැස්කොට ගණන් කොට ඊශ්‍රායල් වැඩිමහල්ලන් සමග සෙනගට පෙරටුව හායිට ගියේය. මුළු සෙනග එනම් ඔහු සමග සිටි සියලුම යුධකාරයෝ නැගී ලංවි නුවර ඉදිරිපිට පැමිණි හායිට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔහුටත් හායිටත් අතරේ මිටියාවතක් විය. ආමේන්. ආමේන්. මොකද්ද මෙතන කියන්නේ? දැන් ජොසුවා දේව අභිමුඛයට ගිහිල්ලා වැඩිමහල්ලෝ සමග මේ පරාජයටපත් වෙන්න කාරණාව හේතුව ඇයි කියලා හොයනකොට ඔවුන්ට වැටහිලා ගියා අපවිත්‍ර දෙයක්, අකමැති දෙයක්, දේව අභිමුඛයේ සිටින්න බැරි දෙයක් තිබ්බා කියලා. ඒක උන් විනාශ කරලා ඒක පුච්චලා දාලා ඊට පස්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ ජොසුවත් ඒ සෙනගත් මොකක්ද කරේ? එතන කියනවා අලුයම නැගිට සෙනග රැස්කොට ගණන් කොට ඊශ්‍රායල් වැඩිමහල්ලන් සමග සෙනගට පෙරටුව හායිට ගියේය. ඒ ස්ථානයේ කියනවා ඒ අතරේ මිටියාවතක් තිබුණේය. ඔබ දන්නවද අප්‍රේල් මාසේ 2 වෙනිදා 3 වෙනිදා 4 වෙනිදා හායි කියන ස්ථානයේ මිටියාවත අතර අපි කඳවුරු බැඳ ගන්න යනවා. ආමේන්. මම විශ්වාස කරන දැන් ඔබ හිතන්න එපා. ඔබ හිතන්න එපා මේ දැන් 4 වෙනිදාට ඔබව ගේන්න තමයි මේ දේශනාව ආවේ කියලා නෑ. ඔබ දන්නවද ශ්‍රී ලංකාව, ඒ වගේම ඔබේ පවුල, මගේ පවුල, ස්වාමීන් වහන්සේ දෙන්නා වූ පොරොන්දු දේශීය උරුමය අල්ල ගන්න නම් අපිට සටනක් තියෙනවා. ඒ සටනට ඒ වගේම ඒ උරුමය අල්ලන්න අපිට අපවිත්‍ර දේවල් සමග යන්න බෑ. මේ වනකම් ඔබේ ජීවිතයේ සෝදිසි කරලා බලන්න දෙවියන් වහන්සේ අකමැති තැන්වල ඔබ ඉන්න ඇති. දේව අභිමුඛයට වඩා ඔබ ලෝකේ කාරණාවලට ආස කරන්න ඇති. හැබැයි දැන් අවස්ථාව තියෙනවා ඒ සියලු ආශාවල් අපවිත්‍ර දේවල් සුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛයේ ඒ ගින්නෙන් පුච්චලා දාලා දෙවියන් වහන්සේ අපිට දෙන්නා උරුමය ලබා ගන්න. මෙතන කියලා වුන් කඳවුරු බැඳගන්න. ජොසුවට තනියම කරන්න පුළුවන් යුද්ධයක් නෙමෙයි. ඒ නිසා හැම සෙනගක්ම එකතු වුණා, වැඩිමහල්ලෝ එකතු වුණා, සෙනග එකතු වුණා කඳවුරු බැඳගන්න. අපි ඒක නිසා තමයි ඔබත් ජොසුවා වගේ ඒ නායකයා සමග හිටියා වූ සෙනග වගේ පේන නිසා තමයි අපි කඳවුරක් ප්ලාස්ටි කරේ මේ ශ්‍රී ලංකාව දිනා ගන්න පිණිස. ආමේන්. අපි අත්පොළ සන්නාදයක් දෙමු දෙවියන් ජොසුවාව
සටන් කරේ නෑ ඒ සෙනඟ. ජොසුවට ඒ දේශය අල්ලගන්න පුළුවන් උනේ ඒ අලුත් පරම්පරාවෙන් නැගිට්ටා වූ ඒ කණ්ඩායම ජොසුවත් එක්ක එකතු වුණ නිසායි. මොකද්ද කරේ? දැන් ඔවුන් ඒ මිටියාවතේ නැගින්නේ කීයටද? දෙවියන් වහන්සේ සුද්ධ වේවා අපේ උදෑසන 4 යාත්නාවේ මුල් කාලේ නම් ෆෝන් එක ඔන් කරගෙන නිදාගත්ත අයත් හිටියා. හැබැයි දැන් නම් එහෙම නෑ. ඔවුන් ලෑස්ති මේ දේශය වෙනුවෙන් මැදහත්කම් කරන්න. උදෑසන නැගිටලා අපි මොනවද කරන්නේ? සමහර අය නිදි. හැබැයි අපි ඔවුන් ගැන නොනිදා දෙවියන් වහන්සේට කතා කරලා ස්වාමිනේ මේ අය විනාශ වෙන්න දෙන්න එපා. මේ දේශය ඔබ වහන්සේ ගලවන්න. අපේ හැමදාම යාඥාව සෙනඟ සහ දේශය වෙනුවෙන්. ආමේන්. ඊට පස්සේ මොකද්ද උනේ? මෙයාලා ලොකු සාකච්ඡාවක් කරා. කොයි වෙලේද සටනට ගියේ? අලුයම නැගිටලා ඔවුන් ඒ ස්ථානයේ කඳවුරු බැඳගෙන සැලසුම් යෙදුවා. ඔබ ගෙදර ගිහිල්ලා කියවන්න. ජොසුවා කණ්ඩායම රාත්‍රියේ අරන් ගියා. ඉතින් අපි මේ දවස් 3 මං දන්න එළි වෙනකන් අපි ඇහැරලා ඉඳී දන්නේ. රාත්‍රියේ අපි සැලසුම් කරයි මේ මහනුවර මේ දේශය දිනා ගන්න පිරිස. ඔවුන් රාත්‍රියේ ගිහිල්ලා ජොසුවා එක කණ්ඩායමක් තැන් වල කණ්ඩායම් දැන් ඔබ ලස්සන කතාව ගෙදර ගිහිල්ලා කියවන්න. ඊට පස්සේ ඔවුන් මොකද්ද කරන්නේ? දැන් ජොසුවා මොනවද කරන්නේ? කණ්ඩායම් රහස් ස්ථානවල තබල. ජොසුවා අර රටේ රජතුමාටයි සෙනගටයි පේන්න ඉස්සරහට යනවා යුද්ධ කරන්න. ලස්සන කතාවක්. එතකොට අර රජතුමා මොකද කරන්නේ? ඒ හිටිය මුළු ඒ නගරෙම ඒ දේශයේ ඉන්න ඔක්කොම ජොසුවා පස්සේ අර සෙනග පස්සේ පන්නගෙන ගියා පළමු වතාව වගේ. දැන් එයාලා හිතුවේ පළමු වතාවේ මෙයාලා පෙරදුන නිසා දැනුත් අපිට පුළුවන් ගිහිල්ලා මෙයාලා පරාජයටපත් කරන්න. ජොසුවා ලස්සන සැලසුම් කරා. අපි ඔවුන්ට පෙනී සිටලා අපි පස්සේ ඔවුන් සටන් කරන්න එනකොට සැඟවුණු ස්ථානවල කැප්පු කණ්ඩායම් වලට කිව්වා නුවර ගිහිල්ලා අල්ලගන්න කියලා. වගේ සෙනෙවන්ත මිත්‍රය මේ දේශය අල්ලගන්න, මේ නුවර දිනා ගන්න, ස්වර්ග රාජ්‍ය උරුමය අල්ලගන්න අපිට තනියම බෑ. එතකොට ඔබ බලයි එහෙනම් පරණ ගිවිසුමේ විතරයි යුද්ධයක් තිබ්බේ. නව ගිවිසුමේ ඇයි යුද්ධයක්? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණාට පස්සේ අපිට ස්වර්ග රාජ්‍ය උරුම වෙලා ඉවරයි. ඔබ දන්නවද අද එලියාට වඩා පව් කරන්නේ සභාව ඇතුළේ. ඉරිසියාව වැඩියෙන් තියෙන්නේ එලියාට වඩා සභාව ඇතුළේ. ක්‍රෝධය තිත්තකම තියෙන්නේ එලියාට වඩා සභාව ඇතුළේ. හැබැයි මේ ස්ථානයේ දකින්න අන්තිමේට ඒ කණ්ඩායම ගිහිල්ලා ඒ ස්ථානයේ හැම දෙයක්ම විනාශ කරලා ඒ දේශීය භූමිය අල්ලගත්තා කියලා. ඔබ දකින්නවද? දැන් පටන් අපි දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම සදාකාල ජීවනය ලබන්න, ස්වර්ග රාජ්‍ය උරුමය ලබන්න අපිට සටනක් තියෙනවා. අපි බලමු මේ සටන කුමක්ද කියලා. නව ගිවිසුමේ ඊට පෙර අපි කියවමු ගණන් කතාවේ 14:28 වෙනි පදය. ගණන් කතාවේ 14:28. ඔහුට මෙසේ කියන්න. මා ජීවන්ත සිටිනවා සැබෑ වාසයේම මෙසේ කියවි ස්වාමීන් වහන්සේ කියනසේක. නුඹලා මා ඉදිරියේ හිටි ලෙසම නුඹලාට කරන්නෙමි. හොඳයි මේ ස්ථානයේ කියනවා ඒ වැඩිමහල් එහෙම නැත්නම් පළමු පරම්පරාව කිව්වා දෙවියන් වහන්සේ ඉදිරියේ යම් ඉල්ලීමක් කරා. ඔවුන් යම් කියමනක් කිව්වා. ඒ දේ දෙවියන් වහන්සේ ඇසුවා කියලා කියනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නුඹලා කියූ දේ මම නුඹලාට ඉෂ්ට කරන්න යනවා. බලන්න සමහර අය කියලා කොච්චර යාඥා කරා දෙවියන් වහන්සේ අහන්නේ නැහැ කියලා. හැබැයි මෙතන කියනවා ඒ සෙනග යමක් කිල්ලුවා ඒ දේ දෙවියන් වහන්සේ දුන්නා. ඒ දේ දෙන්න අවුරුදු 38ක් ගියා. අපි කියවමු ගණන් කතාවේ 14:1-2. එවිට මුළු සභාව ශබ්ද නගා හැඬුවාය. සෙනග ඒ රාත්‍රියේ වැළපුණෝය. සියලු ඊශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරෝන්ටත් විරුද්ධව පොදුලෝය. මුළු සභාව ඔවුන්ට කතා කර අහෝ අපි මිස්ර දේශයේ මලෙමු නම් යහපත. නොහොත් මේ කාන්තාරයේ මලෙමු නම් යහපත. ආමේන්. මොකක්ද යාලා ඉල්ලුවේ? අපි මැරෙනවා නම් යහපත.
යහපත් කියලා ඒ විදිහටම දෙවියන් වහන්සේ කියනවා ඔබලා කියන දේ මම ඉෂ්ට කරන්නම් මම ඔබට කියන්නම් ඔබ කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න පොරොන්දු වෙලා හැබැයි ඔබ මොකද්ද කරන්නේ කවදා මේක සිද්ධ වෙයිද දන්නේ නැහැ කියලා කොඳුර සිටිනවා නම් ඔබ කොඳුරන දේ තමයි ඉහළට ඇසෙන්න යන්නේ උදාහරණයක් අපි ගත්තොත් යේසුස් වහන්සේගේ ජීවිත කතාව යේසුස් වහන්සේ කියපු දේ විදියට යේසුස් වහන්සේ හැසිරුණා අපි ඒක වෙන දවසක දාමු මොකද මට පැයක් දෙකක් නැති වෙයි දේශනාව කරන්න කාලය මදි වෙයි අපි කියමු ජොසුවා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 26යි 27යි කියමු ජොසුවා 8 26 27 මක්නිසාද යොෂුවා හෙල්ල දිගු කර තමාගේ අත හායිහි සීන් වැසියන් මුළුමනින් විනාශ කර දමපු පස්සට නොගත්තේය. නමුත් සිව්පවුන්ද ඒ නුවර පොල්ලේද ස්වාමීන් වහන්සේ යොෂුවාට අනුකළ වචනය ප්‍රකාර ඊශ්වරවරු තමුන්ට පොල්ලයක් කොටගත්තුය. ආමේන්. ඔබ දන්නවද ඔවුන්ට තිබුණු සටන් ක්‍රමය එක ක්‍රමයයි තිබ්බේ. යුද්ධය සඳහා දෙවියන් වහන්සේ ජොසුවට කිව්වේ ඔයාගේ අතේ තියෙන හෙල්ලය අතත් එක්ක දික් කරගෙන හායි දෙස බලාගෙන ඉන්න කියලා. අලුයම ඉඳන් ඒ දික් කරපු අත පහතට දැම්මේ නෑ. ඒ දේශයේ වැසියන් ඔක්කොම විනාශ වෙලා යනවා. මොකද්ද මේ හෙල්ලය කියන්නේ අද උන්වහන්සේගේ වචනේ කියලා ඇදහිල්ල ඔබ තබා ගන්න ඔබ යමක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා නම් ඒක ඉෂ්ට කරන තුරු ඒක සිදු වෙන තුරු ඔබ ඇදහිල්ල තබා ගන්න පහසු නැහැ මේ අත උදෑසන ඉඳන් අලුයම ඉඳන් ඔබ බලන්න ඔහුට හේවණක් තිබ්බේ නැහැ ගෙයක් යට නෙමෙයි හිටියේ එළියේ ඉඳගෙන අවුවේ අත දික් කරගෙන හෙල්ලේ දික් කරගෙන හිටියා කියනවා ඒ සතුරු පරාජයටපත් වෙනකම්. හරිම ලේසි පරණ ගිවිසුමේ යුද්ධ. එක තැනක මෝසස්ට කිව්වා අත් දෙක ඔසවගෙන ඉන්න. එයාට වයසත් එක්ක බැරි නිසා හූර් සහ ආරොන් දෙපැත්තෙන් උදව් කරා. හැබැයි ජොසුවා තරුණ වයසේ හිටිය කෙනෙක් නිසා එතන කියනවා කොල්ලේ ලබාගත් තුරු සතුරා පරාජයටපත් වෙන තුරු ඇදහිල්ලෙන් සිටියා. එහෙනම් ඔබ දන්නවද අපිට විරුද්ධව ක්‍රියා කරන සතුරා පැය 24න් අපිට විරුද්ධව ඇවිදලා නතර කරයි කියලා. අපිට පීඩා කරන්න එන නපුරා පැය 24න් නතර කරයි කියලා කියනවාද? උන්වහන්සේගේ වචනේ කියන පළවෙනි පේතුස් 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියන ඔබ දුවනවා කවද අල්ලගන්න කියලා. ඔබ තවම ඇදහිල්ල ක්‍රියාත්මක නැත්නම් දේවාභිමුඛී ඔබ දෙවියන් වහන්සේ හොයන්නේ නැත්නම් මේ වන විටත් ඒ සාතන් අල්ලගත්ත පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලගන්න පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. අපි බලමු මේ ඔක්කොම උනේ පරණ ගිවිසුම. දැන් පරණ ගිවිසුමත් ඉවර වෙලා අවුරුදු 2021ක් ගිහිල්ලත් ඉවරයි. නව ගිවිසුමේ කොහෙද අපිට යුද්ධ ගැන තියෙන්නේ කියලා අපි කියමු. දෙවෙනි තිමෝති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා. දෙවෙනි තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා අපි බලමු. නව ගිවිසුම තුල අපිට තියෙන යුද්ධය කුමක්ද කියලා. කියවන්න. මක්නිසාද මම දැන් යාග කරනු ලැබ සිටිමි. මාගේ ඉක්ුත් වීමේ කාලයද පැමිණ තිබේ. මම යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටම දෙනවා ඇත. එහෙනම් නව ගිවිසුමේ උරුමය කියන්නේ කුමක්ද? ස්වාමින් වහන්සේගේ පැමිණෙන්නා වූ දවසයි. එහෙම නැත්නම් සදාකාලික රාජ්‍යයට ඔබව අරගෙන එන්නා වූ දවස තමයි
නව ගිවිසුමේ තියෙන සදාකාලික උරුමය කියන්නේ. එදා ජොසුවා ඒ කණ්ඩායමට ඇදහිල්ල නැමැති එල්ලය දිගු කරන්න සිද්ධ වුණා. දේව අභිමුඛයේ ඉන්න සිද්ධ වුණා. අක්කපා පවිත්‍ර ඒ සියල්ල ගින්නේ පුරුසන්න සිද්ධ වුණා. ඒ පොළොන්දු දේශය අල්ලගන්න පිණිස මතක තියාගන්න අද සභාව සූදානම් නැහැ සටන් කරලා සදාකාලික උරුමය ලබන්න. ඒකට හේතුව සභා පාලකවරු සූදානම් වෙලා ඉන්නවා. ඇදහිලිවන්තයෙකුට ඔළුව කැක්කුමක් ඇද්ද එතන පාස්ට ගිහිල්ලා අත තියලා යාත්‍රා කරනවා. යේසුස් වහන්සේන දවසේ නම් කිසිම කෙනෙකුට එන්න බෑ. අනේ පාස්ටර් මාවත් අරගෙන යන්න කියලා. මොකද ෂුවර් නෑ පාස්ටර්ටත් එතෙන්ට යන්න පුළුවන් වෙයිද කියලා. මං කියන්නේ මේ පාස්ටර් සමන් නෙමෙයි. අද දේශයේ නායකත්වය සූදානම් නෑ. ඔවුන්ටත් ඕනේ ලෞකික සැප සමග එන්න ආදායම වැඩි වෙනවා නම් සභාවේ සෙනඟ වැඩි වෙනවා නම් ඒ වෙන්න ඔහුගේ අරමුණු වැරදි අතට යනවා. හැබැයි පාවුල්තුමා මොකද්ද කරන්නේ? මගේ ජීවිතය යාගයක් කොට පූජා කරන මොහොතක මම ඉඳලා ලියනවා. මම යහපත් යුද්ධය යුද්ධ කරා. ජොසුවා කිව්වා මම යහපත් යුද්ධ කරා. ජොසුවා යුද්ධ කරලා ඔහු ඔක්කොටම උරුමය බෙදලා දීලා තමයි ඔහු අවසානයේදී ඔහුගේ උරුමය ගත්තා. හැබැයි නව ගිවිසුමේ ඒ උරුමය සභාපාලකවරයාට බෙදලා දීලා අන්තිමේට මම ගන්නම් කියන තැනක නෑ. ඒකට හේතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජාවිම කරනකොටගෙන ඒ උරුමය අපට දීලා ඉවරයි. හැබැයි අත්පත් කර ගැනීම තනිවම විය යුතු දෙයක්. ඒකයි ස්වාමීන් වහන්සේගේ උරුමයක් තියෙනවා. ඒක අත්පත් කරගන්න සටනක් තියෙනවා. කී දෙනෙක් කැමතිද? කඳවුරු බැඳලා ඒ සටනට දේවාභිමුඛයේ යන්න අපි නැගිටිමු. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දේවාභිමුඛයේ සොයන්න ඇදහිල්ල කියන එක මැරෙනකම්ම අපි තියාගන්න ඕන ආයුධයක්. මෙතන කියනවා හෙල්ලය කියන්නේ ඇදහිල්ල. ඇදහිල්ල කියන දේ කෙදිරීමත් එක්ක එහෙම නැත්නම් ඒ පාපයත් එක්ක අරන් යන්න බෑ. ඒ ස්ථානයේ කියන පළමු පරම්පරාව පාපය සමග වනාන්තරයේ කාන්තාරයේ පෙරිලා ගියා. ඒ වගේම කෙදිරීම සමග ඔවුන් ඉල්ලපු දෙයක් දැක්කා. නමුත් අලුත් පරම්පරාව ජොසුවා සමග අරගෙන ගියා. ඒකයි දෙවියන් වහන්සේ සුති කරන මේ සභාවේ වැඩ කරන පිරිස අලුත් පරම්පරාවක් නැගිටලා ඔවුන් රාත්‍රී 9ට යාත්‍රා කළා. මේ අලුත් පරම්පරාව දෙමව්පියෝ කී දෙනෙක් සභාව වෙනුවෙන් රාත්‍රී 9ට යාත්‍රා කරා. කී දෙනෙක් උදෑසන අවදි වෙලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සොයනවද? මතක තියාගන්න දෙවියන් වහන්සේගේ පැමිණීම එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමට ඒ උරුමය ලබා ගන්න උරුමය අල්ලගන්න තියෙන්නේ එක අවස්ථාවක් විතරමයි. බයිබලයේ කියන ඉදලා පොතේ ඒ උරුමයට එක අවස්ථාවක් විතරයි. පරණ ගිවිසුමේ හිටියා වයට අවස්ථා දෙකක් තිබුණා. යේසුස් වහන්සේගේ නව ගිවිසුමේ රුධිරය ලෙය පිහිටු වෙනතුරු ඒ අවස්ථාව ලැබුණා. හැබැයි යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී ඒ අවස්ථාවක් ආයේ දේවතාවක් නැහැ. ඒ නිසා අපි මොහොතක් අපේ දැස් වසන් අපේ අලුත් පරම්පරාව දෙවියන් වහන්සේට නමස්කාර කරද්දී ගායනා කරද්දී ඔබට අමාරු වෙයි දේවාභිමුඛයේ සොයන්න. මන්ද ඔබ ලෝකේ කාරණාත් එක්ක පොරබදින ස්ථානවල සිටින නිසා දෙවියන් වහන්සේට කාලය දෙන්න බෑ. ඔබේ ව්‍යාපාරات එක්ක ඔබ පොරබදින නිසා. හැබැයි උන්වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම ලබන තුරු දෙවියන් වහන්සේ ඉදිරි ඔබ ඇදහිල්ලෙන් සිට ගන්න යද්දී ඒ ස්ථානයේ මෙතන කියනවා ඔවුන්ට කොල්ලය ලැබුණා කියලා. ඔවුන්ට දේශීය උරුමය විතරක් නෙමෙයි ඔවුන්ට සතුරාගේ කොල්ලය ලැබුණා කියනවා. ඔබ ඇදහිල්ලෙන් සිටගද්දී කොඳුරන් නැතුව දේවාභිමුඛයේ සොයද්දී ඔබට ජීවත් වෙන අවශ්‍ය සියල්ල දෙවියන් වහන්සේ ඔබට සපයන්න යනවා. ඒකයි ස්ථානේ කියන්නේ ඔවුන්ට කොල්ලය හම්බුණා කියනවා. ඔවුන්ට දේශීය උරුමය විතරක් නෙමෙයි ඔවුන් ඇදහිල්ල ඇතුව ඒ යහපත් යුද්ධය යුද්ධ කරනකොට ඒ ඔබට අවශ්‍ය ඔබේ පවුලට අවශ්‍ය ඔබට හෙට දවසේ ජීවත් වෙන්න ඕන දේ දෙවියන් වහන්සේ ඔබට සපයන්න යනවා. අපි මේක නාමයක් වෙද්දාතසෝ අපි බලමු ඔබට දේව අභිමුඛයේ ඉන්න බැරි සටන් කරන්න බැරි යහපත් යුද්ධයේ ඉන්න බැරි ඒ කෙඳිරීම තියෙනවා නම් අපවිත්‍ර දේවල් තියෙනවා නම්
අපි කියමු ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ ඇදහිල්ලෙන් සිට ගන්න ඒ සුවය අත්දකින්න බැරි ඔබ ඉන්නවා නම් උන්වහන්සේ උදාසට කියනවා ඇදහිල්ලෙන් සිට ගන්න උන්වහන්සේ ඔබව සුව කරන්න යනවා ඒ වගේම ඔබ ව්‍යාපාරයට උන්වහන්සේ අතගසන්න යනවා ඔබ ඇදහිල්ලෙන් සිට ගන්න